අයිබෝන් සුබ උදෑසනක් ආදරණීය දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ හිතවතුන් හැම කෙනෙක්ටම. ඉතින් අලුත් සතියක ආරම්භයක් සඳුදා දවසේදී අද අපි ඔබව මුණ ගැහෙන්නේ යහපත් සිතුවිලි සමග කතා බහ කරන්නට. ඒ වගේම තමයි අපි දන්නවා ඔබත් එක්ක කතා බහ කරද්දී පුරාවන් කිහිපයක් ඔබත් එක්ක එකතු වෙනවා ආදරණීය ජීවිතය තුලින්. ඉතින් මේ බාධක මැදින් ගොඩනැගෙන ජීවිතය කාලයක් යද්දී අපි කිසි කෙනෙක් හිතන්නේ නැති තරමට ශක්තිමත් වෙනව නේද? සාමාන්‍යයෙන් ජීවිතය කියන්නේ ගලන ගඟක් හා සමානයිනේ. විවිධ බාධක, කම්කටොළු, ගැටලු මේ හැම දෙයක් එක්කම ගලාගෙන යනවා ජීවිතේ. හැබැයි අපි මේ ජීවිතය ගැන සුබවාදීව එහෙමත් නැත්නම් ධනාත්මකව හිතුවොත් අපේ ජීවිතේ කොයිතරම් යහපත් තත්වයකට පවත්වාගෙන යන්න පුළුවන්ද? ඉතින් අද අපි කතා බහ කරන්නේ ඒ පිළිබඳව. ධනාත්මක සිතුවිලි එහෙමත් නැත්නම් සුබවාදී සිතුවිලි කියන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව කතා බහ කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්න අපේ මැදිරියට අපි ආරාධනා කරා කළමනාකරන හා මානව හැකියාව පුහුණු උපදේශක ලසන්ත කාර්යපෙරුම මහත්මයාට. ආයිබෝන් සුබ උදෑසනක් ඔබතුමන්ට. ඉතින් ලසන්ත මහත්මයා, සාමාන්‍යයෙන් අපේ ඕන කෙනෙක්ගේ ජීවිතයේ බාධක, කම්කටොළු, කරදර මේ හැම දෙයක්ම තියෙනවානේ. ඇත්තටම දැන් යහපත් සිතුවිලි කිව්වහම අපි හිතන්නේ අපි මේ හිතන දෙයක්ද, මොකක්ද මේ යහපත් දේ? සමහර කෙනෙක්ට මේක නොතේරෙන්න පුළුවන්. මොකක්ද මේ අපේ ජීවිතයට බලපාන සුබවාදී සිතුවිලි කියන්නේ? ඔය දිනුල් දැන් කෙනෙක්ගේ ජීවිතය දිහා බලනකොට අපිට මේ මනුෂ්‍ය ජීවිතය හැදලා තියෙන ප්‍රධාන කාරණා දෙකක් අඳුරගන්න පුළුවන්. එක්කෝ මනුෂ්‍ය ජීවිතය ඇතුලේ තියෙන යහපත් දේවල්, එක්කෝ අයහපත් දේවල්. එක්කෝ ජයග්‍රාහී දේවල්, එක්කෝ පරාජිත දේවල්. එහෙම නැත්නම් එක්කෝ හොඳ දේවල්, එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නරක දේවල් කියලා. තේරෙන විදිහට කිව්වොත් එහෙම එක්කෝ මනුෂ්‍ය ජීවිතේ නිර්මාණය වෙලා තියෙන්නේ සුභවාදී දේවල් වලින්, එහෙමත් නැත්නම් අසුභවාදී දේවල් වලින්. එතකොට කෙනෙක්ගේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන ඔහුගේ සාර්ථකත්වයට හිතකර වෙන ඔහු සතු ධනය, බලය, කීර්තිය, ඔහුට ගලාගෙන එන ප්‍රශංසා, ආත්ම අභිමානය, ආත්ම විශ්වාසය, ඒ ජීවිතයේ සාර්ථකත්වයට හිතකර වන ඔහු වටා පවතින චිත්ත ස්වභාවය හා ඒක බද්ධ වෙච්ච යහපත් කාරණා ටිකට අපි කියනවා සුභවාදී ස්වභාවයක් සහ ඒකත් එක්ක බද්ධ වෙච්ච සුභවාදී සිතිවිලි සමුදායක් කියලා. එතකොට මේ සුභවාදී දේවල්, මේ සුභවාදී චිත්ත ස්වභාවය කෙනෙක් තුළ තවදුරටත් වර්ධනය වෙනකොට ඔහුගේ සතුටට, සාර්ථකත්වයට, අභිවෘද්ධියට, සෞභාග්‍යයට ඇත්තට මේ කාරණා හිතකර වෙනවා. ඒ වගේම තව කෙනෙක්ගේ ජීවිතය පරීක්ෂා කරනකොට අපිට පේනවා නම් ඔහුගේ ජීවිතයේ වැඩිපුරම තියෙන දුක, වේදනාව, කලකිරීම, කනස්සල්ල, අසතුට, අසාර්ථකත්වය, ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය බිඳ වැටීම, ඒ වගේම අසහනකාරී සිතුවිලි නම් අපිට තේරුම් ගන්න පුළුවන් ඔහු වටා බොහෝ විට තියෙන අසුභවාදී දේවල්, ඔහුගේ චිත්ත ස්වභාවයත් අසුභවාදී වෙලා තියෙන්නේ. මේ අසුභවාදී චිත්ත ස්වභාවය සහ අසුභවාදී කරුණුකාරණා ඔහුගේ ජීවිතයේ වටේ අඛණ්ඩව ගොඩ ගැසීම තවදුරටත් ඔහුගේ ජීවිතයේ අතෘප්තිකර එකක් බවට, අසාර්ථක එකක් බවට පත් වෙන්න බොහෝ විට හේතු වෙනවා. ඒ නිසා ඉන්දුනිල් මේ දැන් මෙතනදී වැදගත් වෙනවා දැන් අපිට මේක පරීක්ෂා කරගන්න පුළුවන්. දැන් උදෑසන අවදි වුණාට පස්සේ ඔබ ඇඳෙන් බහින්න කලින් ඔබේ ඇඳේ වාඩි වුණාට පස්සේ චුට්ටක් හිතලා බලන්න මේ මනසට එන සිතුවිලි සමුදාය මොන වගේද කියලා. ඔයාලට එන්නේ මේ දවස ගැන තෘප්තිකර හැඟීමක් නම්, සතුටක් නම්, ඔබට ඔබ පිළිබඳ ආත්ම අභිමානයක් ඇති වෙනවා, ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඔයාලට ගොඩ සතුටින් මේ ඇඳෙන් බැහැලා දවසේ ඉතුරු කටයුතු කරගෙන යන්න ඔබට චිත්ත ස්වභාවයක් ඇති වෙනවා නම් ඇත්තට හිතා ගන්න පුළුවන් ඔබට තියෙන කාරණා බොහෝ සුභවාදී, ජයග්‍රාහී කාරණා සහ ඔබේ චිත්ත ස්වභාවය හරි සුභවාදී. ඔබට බොහොම සතුටෙන් ඒ දවසට මුහුණ දෙන්න හැකියාව ශක්තිය ලැබෙනවා. ඒ වගේම ඉතින් අනිත් පැත්ත තමයි ඉන්දුනිල් මේ දැන් උදෑසන ඇඳට අපි බහින්න කලින් නැගිටින්න පස්සේ අපිට හිතෙනවා තව ටිකක් නිදිය ගන්න ඕනේ කියලා. ඒ වගේම හිතෙනවා නම් අපරාධයක්ද ඉර පායන්නේ මොකටද කියලා. ඔබට ඇති වෙන්නේ කලකිරීමක්, අවිශ්වාසයක්, සැකයක් නම් ඔබට හැම දෙයක් පිළිබඳව මහා වදකාරී හැඟීමක් ඇති වෙනවා නම් ඒකෙන් කියවෙන දේ තමයි ඔබගේ චිත්ත ස්වභාවය බොහෝ විට අසුභවාදී වෙලා තියෙනවා සහ ඔබ වට අසුභවාදී කාරණා තියෙනවා කියන එක. ඒ නිසා ඉඳුනිල් දැන් මෙතනදී අපිට වැදගත් වෙන්නේ අපි දන්නවනේ මේ ජීවිතය හරි කෙටි එකක් කියලා. එතකොට මේ කෙටි ජීවිතේ සාර්ථක කරගන්න. දැන් අසුභවාදී චිත්ත ස්වභාවයන් නිරන්තරයෙන්ම ජීවිතය තුළ ඇති වෙන්නේ අපි අකණ්ඩව මුහුණ දෙන පරාජයන් සහ අසාර්ථකත්වයන් නිසා, හිත වේදනා කාරණා නිසා.
හැබැයි ඒ අසාර්ථකත්වයේ සාර්ථකත්වය බවට හරව ගන්න අපිට ඕන තරම් ඔපචුනිටිස් අපේ පරිසරයේ තියෙනවා. ගැටලුව තියෙන මේ අසුභවාදී චිත්ත ස්වභාවය ඒ අවස්ථාව අපිට පෙන්වන්න නැතුව යනවා. ඒ අවස්ථාව වහනවා. දැන් මට ඉදුලේ මේකට හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. දැන් ඔබ අහලා ඇති මේ තෝමස් බාටා කියන නම. තෝමස් බාටා කියලා කියන්නේ සුප්‍රකට බහුජාතික සමාගම බාටා කියන සමාගම නිර්මාණය කරපු බ්‍රිතාන්‍ය ජාතිකයා. ඔහු 1932 අවුරුද්දේ තමයි මේ සමාගම නිර්මාණය කළේ. එතකොට ඔහුගේ සමාගම දැන් දියුණු වෙගෙන යනකොට ඔහුට ඕන වුණා බ්‍රිතාන්‍යයෙන් එළියට ඔහු යුරෝපීය අනිත් රටවල් වලට මේ නිෂ්පාදන අරන් ගියා. තමන්ගේ අලෙවිකරණ ජාලය නිර්මාණය කළා. ඔහුට ඕන වුණා අප්‍රිකාවට සපත් විකුණන්න. ඒ නිසා ඔහු කලේ අප්‍රිකාවේ එක්තරා රටක ප්‍රධාන නගරේ කාර්යාලයක් මිලටගෙන ෂෝරූම් එකක් හදලා කාර්යාලයකුත් හදලා ඔහු කළමනාකරුවෙක් යවුව සපත්තු කන්ටේනරයකුත් එක්ක මේ සපත්තු අලෙවි කරන්න. ඉතින් ඔහු දැන් මාසයක් දෙකක් බලනවා සපත්තු එකක්වත් විකිනෙන්නේ නැහැ. හේතුව මොකක්ද? ඒක තමයි හේතුව හොයලා බලුවාම ඒ රටේ මිනිස්සු සපත්තු සෙරප්පු දාන්නේ නැහැ. ඊට පස්සේ ඔහු තව ටිකක් බලලා ඉවරලා විකුණ ගන්න බැරි නිසා මොකද කළේ ඉන්දුනීල්? ඔහු බඩු ටික පැක් කරලා කන්ටේනර් එක පටවලා බ්‍රිතාන්‍යයට එව්වා. ඔහු රස්සාවෙන් ඉල්ලා අස්සුණා. හැබැයි තෝමස් බාටා මේ උත්සාහය අතහැරියේ නැහැ. ඔහු මොකද කළේ? ඔහු තව කළමනාකරුවෙක් තවත් කන්ටේනරයකුත් එක්ක ආයෙ එව්වා මේ රටට. ඔහු සතියක් දෙකක් ඉඳලා ඔහු ලියුමක් ගහනවා හෙඩ් ඔෆිස් එකට මේ ගෙනාපු සපත්තු කන්ටේනරේ මදි තව කන්ටේනර් 5ක් මට හැකි ඉක්මනින් එවන්න කියලා. එතකොට අර දාපු නැති සපත්තු දැන් දාන්න පටන් ගන්නවා. ඒක තමයි ඉන්දුනීල් වැදගත්ම කාරණා. දැන් පළවෙනි කළමනාකරුවා මේ කිසිවක් නැති පරිසරයේ නැති දේ නොහැකි දේ විතරයි ඔහු දැක්කේ. හේතුව ඔහුගේ චිත්ත ස්වභාවය අසුභවාදී. ඔහු දැක්කේ නැහැ මේක ඇතුළේ ඔපචුනිටි එකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ඔහුගේ මනස වැහිලා තමයි තිබෙන්නේ මේ අසුභවාදී චිත්ත ස්වභාවය. හැබැයි අර දෙවෙනි කළමනාකරුවා බොහොම ධනාත්මක පුද්ගලයෙක් කිසි දෙයක් නැති පරිසරයක සියල්ල ඇති කළ හැකි බව විශ්වාස කළා. ඉතින් ඉදිරියේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ සුභවාදී චිත්ත ස්වභාවයට නැති දෙයක් ඇති කරන්න පුළුවන්. නොහැකියාවක් හැකියාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. අසාර්ථකත්වයේ සාර්ථකත්වයේ බවට පරිවර්තනය කරන්න පුළුවන්. ජීවිතයේ තියෙන විඳවීම් කියන ඒවා විඳින ඒවා බවට හැරවීමේ හැකියාවක් තියෙන. ඒ නිසා ධනාත්මක චිත්ත ස්වභාවය තමයි කෙනෙක් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසා කළ යුතු හොඳම ආයෝජනය. ඔව් ඉතින් මම තවත් දෙයක් දැනගන්න කැමතියි ඔබතුමාට. අපේ ලෝකේ ජීවත් වෙන ඕනම සත්වයකට මිනිසෙකුට මේ හැම කෙනෙක්ටම පොදු කාරණයක් තමයි මේ අටලෝ දහම කියන්නේ. ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක දන්නේ නැති කෙනෙක් නම් චුට්ටක් මතක් කරගන්න. ඉතින් මේක මම හිතන්නේ ආගම් ભેදයකින් තොරව අපිට මේ පිළිබඳව කතා කරන්න පුළුවන්. මේ වගේ අටලෝ දහමත් එක්ක කතා කරද්දී දැන් සුභවාදීව වගේම අසුභවාදීව දේවල් හිතන්නත් පුළුවන් නේ අපිට. එතකොට මේ කාරණේ ගැන කතා කරද්දී කෙනෙක් සුභවාදීව පමණද හිතන්න ඕනේ? ඔව් ඉන්දුලී දැන් උතන හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. දැන් අපි දන්නවා මේ බෞද්ධ දර්ශනයේ තුල තියෙන ඊටාම විශිෂ්ට උගන්වීමක් තමයි මේ අෂ්ටලෝක ධර්මතාවය සම්බන්ධ කාරණේ. ඇත්තටම බුදුහාමුදුරු එතනදී ආගමක් දේශනා කළාට වඩා මේ ලෝකේ පවතින යථා ස්වභාවයක් තමයි අර්ථ දැක්වීම කළේ. එතකොට මේ අෂ්ටලෝක ධර්මතාවය ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක මේ කරුණු කාරණා මනුෂ්‍ය ජීවිතයේ ඇත්තට පොදු කරුණු කාරණා. හැබැයි අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. අද විද්‍යාව දියුණුවේ කළමනාකරණය දියුණුවේ. දැන් අපි මේකේ එක උදාහරණයක් ගමුකෝ ලාභ අලාභ කියන කාරණේ. එතකොට ලාභයට සහ අලාභයට මනුෂ්‍ය ජීවිතේ සමබරව මුහුණ දෙන්න වෙනවා. ඒක තමයි මුල් යුගයන්නේ. මේක ඇත්ත. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ දැන් හිතන්න ඔබ ව්‍යාපාරයක් හදනවා කියලා. එතකොට ඒ ව්‍යාපාරයේ නිසි විදිහට ව්‍යාපාරය කොහොමද කරන්න කියලා. අපි කළමනාකරන ආකෘතිය හරියට ග්‍රහණය කරගත්තොත්. අපි හොඳ මූල්‍ය කළමනාකරන පද්ධතියක් හඳුන්වා දුන්නොත්. හොඳ නිෂ්පාදන පද්ධතිය, හොඳ සේවක කළමනාකරන පද්ධතිය, හොඳ අලෙවිකරණ කළමනාකරන පද්ධතිය හඳුන්වා දීලා අපි කාර්යක්ෂම කටයුතු කළොත් ඇත්තට ඔබ ඔබේ ව්‍යාපාරය ලබන්නේ අලාභ නෙවෙයි ලාභ. ඒ කියන්නේ ලාභය අලාභය පොදු ධර්මතාවයක් වුණාට ඔබ කළමනාකරන දක්ෂතා හදාගත්තොත් ජීවිතය දිහා සුභවාදී බැලුවොත් ව්‍යාපාරය දිහා සුභවාදී බැලුවොත් අනාගත ව්‍යාපාරික අවස්ථා හරියට ග්‍රහණය කරගත්තොත් ඇත්තට ඔබ අලාභ නෙවෙයි ලබන්නේ ලාභ. දැන් අපි ජැක් මා ගත්තොත් එහෙනම් ජැක් මාගේ අලිබබා සමාගමේ නිර්මාතෘවරයා ඒතොතුනේ මුල් අවස්ථාවේ ජීවිතයේ අවස්ථා නැති කාලේ ඔහු අවස්ථා හොයමින් යන කාලේ ව්‍යාපාරය ආරම්භ කරන කාලේ චූටි චූටි පාඩු ලැබුවා. හැබැයි එදා ඉඳලා අද දක්වාම ඔහුගේ ව්‍යාපාරය එක දිගට ලාභ ලබන්නේ. ඒතකොට ලාභය අලාභය ජීවිතයේ පොදු ධර්මතාවය කියලා උකටලිය උඩ බලාගෙන ඉන්න එක නෙවෙයි අපි කරන්න ඕනේ. ලාභ අලාභය පොදු ධර්මතාවයක් තමයි. හැබැයි මිනිස්සුන්ට ඕන නම් ලාභ ලබන්න පුළුවන්. දැන් නිന്ദා ප්‍රශංසා ජීවිතයේ නෝ එක පොදු ධර්මතාවය. එහෙම කියලා උකටලිය ඉඳලා හරියන්නේ හරි නිന്ദත් එයි ප්‍රශංසාත් එහෙම නෙවෙයි. ඒක හැමෝටම පොදු දෙයක් මං හිතන්නේ. පොදු දෙයක්. නමුත් අපිට පුළුවන් මේ නිന്ദා එක්ක නැති කරගන්න අවම කරගන්න. අපි නීති ගරු කරන, අපි විනය ගරු කරන, අපි මිනිසුන්ට අවංක නම්, අපි සදාචාරාත්මක පැත්ත බලනවා නම් ඇත්තට ජීවිතේ ලේසියෙන් මේ නිന്ദා කියන ඒ වෙන්නේ නැහැ. ප්‍රශංසම තමයි එන්නේ.
ඒ වගේම ජීවිතයේ සැප දුක පොදු ධර්මතාවය. හැබැයි අපිට පුළුවන් ජීවිත කාලය තුලේ දුක හැකියතාක් අඩු කරගෙන සැප වැඩි කරන්න උත්සාහයට. දැන් අපි යුරෝපේ රටවල් බැලුවොත් එහෙම මේගොල්ලෝගේ ජීවිතය අපි වගේ දැන් අපි මේ අර්බුද මැද්දේ දුක් විඳලා තෙල් නැති ප්‍රශ්න මැද්දේ ආර්ථික ප්‍රශ්න මැද්දේ ආර්ථික කඩාවැටීම් මැද්දේ දුක් විඳලා ලෝකේ බහුතර රටවල් එහෙම නෑ. ඒගොල්ලෝ දුක අඩු කරගෙන සැප වැඩි කරගෙන තියෙනවා. ඒ නිසා අෂ්ටලෝක ධර්මතාවයේ පොදු කාරණයක් කියලා අපි කරන්න ඕනේ ඒකට මුවා වෙලා මේ හිත හදාගන්න එක නෙවෙයි අපිට පුළුවන් සුබවාදී චින්තනයත් එක්ක ඉදිරියට ගිහිල්ලා සටන් කරලා උත්සාහවන්ත වෙලා අලුත් අවස්ථාව සොයමින් ගිහිල්ලා හැම අර්බුදයක් ඇතුළෙම තියෙන අවස්ථාව ග්‍රහණය කරගෙන අපි කියන්නේ හැම අඳුරු වලාවකම තියෙන රිදී රේඛාව හොයාගන්න පුළුවන් කියන වගේ චින්තනීය සුබවාදී නම් විතරයි. නැත්තම් ඔයාලට පේන්නේ අඳුරු වලාවම විතරයි. ඒ නිසා අෂ්ටලෝක ධර්මතාවයට සමබරව මුහුණ දීලා ඒකේ හොඳ පැත්ත, යහපත් පැත්ත, ජයග්‍රාහී පැත්ත අපිට වැඩි කරගන්න පුළුවන් සුබවාදී චින්තනයත් එක්ක ජීවිතේට මුහුණ දුන්නොත් විතරයි. ඉතින් මේ සුබවාදී ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අපිට සුබවාදීව දෙයක් හිතන්න අපේ හිතේ ආත්ම ශක්තියක්, විශ්වාසයක් ගොඩනගෙන්න ඕනේ. එහෙම නොවුනොත් සමහර විට අපිට ඒ දේ කරගන්න බැරුව යනවා. මේ විශ්වාසය හා සුබවාදී සිතුවිලි අතර තියෙන බැඳීම මොන වගේද? ඇත්තට දැන් අපි දැන් ලෝකේ හැම ආගමක් දිහාම අපි අධ්‍යයනය කළොත් ඉඳුනිල් මේ සියලු ආගම් විශ්වාසයන් මතනේ පදනම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කිතුණු බයිබලයේ අධ්‍යයනය කළොත් එහෙම විශ්වාස කරන්නාට සියල්ල යහපත මිස එකට ක්‍රියා කරනවා කියලා බයිබල් පදයක් තියෙනවා. ඒ කියන්නේ විශ්වාස කරන්නාට සියල්ල යහපත මිස. ඒ කියන්නේ ඔබ ජීවිතයේ අකණ්ඩව පරාජය ලැබුවත් ඔබ හිතනවා නම් ඊගා මොහොතේ මට මේක ජය ගන්න පුළුවන්, සාර්ථක කරගන්න පුළුවන් කියලා ඒ විශ්වාසයට පුළුවන් ඔබේ චිත්ත ස්වභාවය යහපත් කරලා සහ මේ විශ්වයේ තියෙන විවිධ ශක්තියින් අපි ඒකට කියන්නේ ආකර්ෂණ මූල ධර්මයන් කියලා. ඔබ පරාජයට මුහුණ දෙමින් හිටියත් ඔබ විශ්වාස කළොත් මේ සියල්ලම දවසක මගේ යහපත පිණිස එකට ක්‍රියා කරනවා කියන එක විශ්වාසයෙන් ඔබ හිටියොත් ඒ විශ්වාසයට පුළුවන් ඔබව සාර්ථකත්වය කරා අරන් යන්න මින්දුනේ. ඒ කියන්නේ මේ කියන්නේ ඇත්තට විශ්වාසය වැදගත් වෙනවා. ඒ කියන්නේ අඳුරේ ඉන්නකොට ඉර පායනවා කියලා තියෙන විශ්වාසය තමයි මිනිසුන්ට අඳුරේදී දරා ගන්න හැකියාව ලැබෙන්නේ. පරාජය ඉන්නකොට මට ජය ගන්න පුළුවන් කියන විශ්වාසය තමයි මිනිසුන්ට දවසක ජය ගැනීමට හැකියාව ලැබෙන්නේ. දැන් ලෝක ප්‍රකට ක්‍රීඩකයෝ කීපාරක් පෙරදිලා තියෙනවද? දැන් හොඳම උදාහරණේ ලංකාවේ ක්‍රිකට් ටීම් හොගී කාලේ එක දිගට පරාජයන් වලට මුහුණ දුන්නා. නමුත් ඔවුන් අඛණ්ඩ පුහුණු වෙන ගමන් ඔව් විශ්වාසයක් ඇති කරගත්ත අපිට දිනන්න පුළුවන් කියලා අවසානයේ ජයග්‍රහණය කරා ගියා. ඒ නිසා සුබවාදී චින්තනයත් එක්ක බද්ධ වෙච්ච මේ විශ්වාසය කියන එක අත්‍යවශ්‍යමයි. මොකද විශ්වාසයක් කියන්නේ තාම නොලබපු දෙයක් පිළිබඳ හැඟීමක්. ඒ කියන්නේ ඒ තන්ට ළඟා වෙලා නැහැ. ඒතෙන්ට අපි ගිහිල්ලා නැහැ. ඒ දේ අත්පත් කරගෙන නැහැ. නමුත් මට ඒක කරන්න පුළුවන් කියන විශ්වාසයත් එක්ක අපි ජීවත් වෙනකොට ඒකත් එක්ක සුබවාදී චින්තනය බද්ධ කරනකොට අපිට අනිවාර්යෙන් ජවයක් ලැබෙනවා මේ සාර්ථකත්වයේ ජීවිතය හඹාගෙන යන්න. ඔව්. හොඳම උදාහරණය තමයි ලංකාවේ වර්තමාන තත්ත්වය. අපේ විශ්වාසය හොඳටම බිඳිලා ගිහින් තියෙන්නේ. සිත් ඇයිලා තියෙන්නේ. බොහෝ දෙනෙක් හැබැයි ඍණාත්මකව හිතන්න පෙළඹිලා තියෙනවා. මේ ඍණාත්මකව හිතන්න හේතුව මොකක්ද? බොහෝ දෙනෙක් තුල විශ්වාසයක් නැතිකමද? එහෙමත් නැත්නම් වෙනත් හේතුන් තියනවද මේකට? ඔය ඉදිරිயில் දැන් අපි ගැටලුවක් විසඳ ගන්න නම් ඇත්තටම ගැටලුවේ දිගපල්ල පරිමාව තේරුම් ගන්න එපා. ඒ කියන්නේ ප්‍රශ්නයක් අපි යලි ඇති නොවන විදිහට විසඳ ගන්න නම් ප්‍රශ්නේ ඇති වෙච්ච හේතු මූල කියන කාරණා අපි හොයලා බලන්න ඕනේ. දැන් කෙනෙක්ගේ මේ චිත්ත ස්වභාවය සමහර අය බොහෝ විට ධනාත්මකයි, සමහර අය ඍණාත්මකයි, සමහර අයගේ මේ මිශ්‍ර ලක්ෂණ අඩු වැඩි වශයෙන් තියෙනවා. එතකොට මේ චිත්ත ස්වභාවය කියන එක දවසකින් එක රැයකින් පැය 24කින් නිර්මාණය වෙන එකක් නෙවෙයි. ඒක කුංචි කාලේ ඉඳලා අපි හැදෙන වැඩෙන පරිසරය, අපි ලබන අධ්‍යාපනය, අපි ලබන අපි අදහන ආගම දහම, අපි ජීවත් වෙන සංස්කෘතික වටපිටාව, අපි ඇසුරු කරන්නේ මොන වගේ යාළුවෝ මිත්‍රයද, අපේ ගෙදර පරිසරය මොන වගේද, අපි බලන්නේ මොන වගේ රූපවාහිනි ගුවන්විදුලි වැඩසටහනද අපි අහන්නේ, අපි කියවන්නේ මොන වගේ පොත්පත්. මේ සියල්ල තුලින් අපේ මනසට එන කරුණු කාරණා ඒ උත්තේජනයන් හරහා තමයි අපේ චින්තනය සුභවාදී වෙනවද අසුභවාදී වෙනවද කියන කාරණේ හදාපවතින්නේ. හැබැයි දැන් මම පුංචි උදාහරණයක් ගන්නම් ඉඳුනිල් එක්තරා මේ කියන්නේ අපි පරිසරය විසින් බොහෝ විට මිනිස්සු ඍණාත්මක කරනවා. මිනිසුන්ට තමන්ගේ සෝසක්තිය හැකියාව දක්ෂතාව හඳුනා ගන්නේ නැතුව එකතන උකටිලී කරලා දානවා බොහෝ විට මේ පරිසර සාධකයේ විසින්. අපි ජීවත් වෙන පරිසරයේ විසින්. දැන් ඔබ සරලව දන්නවා දැන් චීනය වගේ රටක නයි පැටියෙක් බිහිවලා ලොකු වුණොත් එහෙම මරලා කනවා. හැබැයි ඒ නයාම ඉන්දියාවේ බිහි වුණොත් එහෙම වන්දනාමානවට ලක් වෙනවා. උදේට කිරි ටිකක් බිත්තරයකුත් ලැබෙනවා ඒ නයාටම. ඒ කියන්නේ පරිසර තත්ත්වය තමයි බොහෝ විට බලපානවා මනියෙක් ඉහළට ඔසවා යනවද නමුත් කඩා වැටෙනවද එකතන පල් වෙනවද කියන කාරණේට. ඉන්දුනිල් මේ එක ග්‍රාමීය ප්‍රදේශයේ ගොවිපලක් තිබ්බලු, විශාල ගොවිපලක්. මේ ගොවිපල ඇවිල්ලා මේ වගා කරනවා වගේම විශාල වශයෙන් කුකුල්ලු හදනවා, බිත්තර වලට කිකිලියෝ හදනවා. ඒ ගොවිපලේ මැද්ද තිබ්බලු උස ගහක්, මේක ඉන්නවලු රාජාලිය. මේ රාජාලිය බිත්තර දාලා තිබ්බලු. ඉතින් දවසක් කුණාටුවක් ඇවිල්ලා මේ ගහ කඩාගෙන වැටිලා බිත්තර ඔක්කොම විනාශ වෙලා එකම එක බිත්තරයක් බේරුණාලු.
බේරිලා ඒ බිත්තරේ වැටුනේ මට කිකිලියක් බිත්තර හකිමින් හිටිය තැන තමයි මේ බිත්තරේ වැටිලා තියෙන්නේ. ඉතින් මොකද උනේ අර කුකුල් බිත්තරෙත් එක්ක කිකිලිගේ බිත්තරෙත් එක්ක මේ රාජාලි බිත්තරේකට කිකිලි රැක්කා. රැකිලා ටික කාලයක් යද්දී ඉතින් සාමාන්‍ය බිත්තර වලින් කුකුල් පැටවුව ආවා රාජාලි බිත්තරෙන් රාජාලි පැටියෙක් ආවා. ඉතින් රාජාලි පැටිය දැන් ටික ටික ලොකු වෙනකොට රාජාලි පැටියා එයාගේ චිත්ත ස්වභාවය වෙනස්. හැබැයි එයා දකින්න අර කුකුල්ලු හැසිරෙන විදිය. ඉතින් රාජාලි පැටියා මොකද කරන්නේ? අර කුකුල්ලු කන විදියට කන්න පුරුදු වුණා, ඒ විදියට ඇවිදින්න පුරුදු වුණා. කුකුල්ලු පියාඹන්නේ නැහැ, මෙයාත් පියාඹුවේ නැහැ. සමහර උඩ ගිහිල්ලා පල්ලෙහාට වැටෙනකොට ඒ කුකුල් පැටව වේගින් ඇවිල්ලා බිම හොම්බැන ගන්නවා. මෙයාත් එහෙම ගියා. ඉතින් මෙයා ඒ විදියටම මෙයාත් පුරුදු වුණා. ඉතින් දවසක් මේ රාජාලි පැටියා දකිනවා ඉන්දුනිල් මේ විශාල රාජාලියෙක් උඩ පියාඹනවා. වටේ කැරකෙනවා. ඉතින් දැන් මේකට ගැටලුවක් ඇති වෙනවා. මේ අපි විතරක් මේ බිම පියාඹන්නේ නැතුව ඉන්නකොට අරගොල්ලෝ වේගයෙන් පියාඹන්නේ ඇයි? ඉතින් මෙයා කරන්නේ වටේ ඉන්න අනිත් කුකුලොන්ගෙන් අහනවා. මේ ඇයි අපි මෙහෙම ඉන්නේ අරගොල්ලෝ පියාඹනවනේ? ඊට පස්සේ අනිත් අය කියනවා මේ අපි කුකුල් පැටවුනේ, අපි කුකුල්ලෝනේ. ඉතින් අපි හැදිලා තියෙන මෙහෙමනේ අපිට කවදාවත් පියාඹන්න බෑනේ. ඒ නිසා ඉගෙන හිතන්න එපා, උත්සාහ කරන්න එපා. ඔය විදිහටම ඉන්න කියලා. ඉතින් කතාව හැටියට නම් ඒ රාජාලිය හැමදාම රාජාලිය බවට පත් උන්නේ කුකුල් පැටියෙක් විදිහටම ඉඳලා මැරලා ගියා. එතකොට මේකෙන් වෙන්නේ සමහර විට මේ ආසියාතික පරිසරය තුල විශේෂයෙන් මිනිස්සු ඍණාත්මක පරිසරයක් තුල දැන් කාල් රොජර්ස් කියන මනෝවෛද්‍යවරයා කියනවා මේ මනෝ විශේෂඥයා කියනවා මේ ආසියාවේ ගොඩාක් රටවල් මේ දුප්පත්කමෙන් උඩට උස්සලා තියන්න බැරි ඒ මිනිසුන්ගේ ඥානගත වෙලා තියෙන මේ අසුබවාදී චින්තනය නිසා හැම දෙයකම නරක පැත්ත, දුක පැත්ත, හානිකර පැත්ත, නාස්තිකාර පැත්ත. ඒ කියන්නේ මල දිහා බැලුවත් ඒකේ ලස්සන නෙමෙයි පේන්නේ, ඒකේ පර වෙන පැත්ත බලන්නේ. ඒ කියන්නේ හැම සුන්දරක පැත්තකම අසුන්දරත්වයේ දකින්න සමාජයකට චින්තනීය සුබවාදී කරගන්න බෑ. ඒ නිසා බොහෝ මිනිස්සු ඒ කියන්නේ කිසිම මිනිස්සෙක් සහජයෙන්ම ඍණාත්මක නැහැ. හැබැයි යා ඇසුරු කරන පරිසරය මත තමයි ඍණාත්මක ධනාත්මක වෙනවද කියලා තීරණය කරන්නේ. ඒ නිසා මිනිසුන්ගේ චිත්ත ස්වභාවය වෙනස් කරන්න පුළුවන් තම පරිසර සාධක ටික. දැන් තව සරල උදාහරණයක් ගත්තොත් ඔබ දන්නවා වෙන්නප්පුවේ සමහර තරුණයෝ ඉන්නවා සාමාන්‍ය ජීවිත ගෙවන යාළුවොත් එක්ක සමහර අය උදේ රස්තියාදු ගගා ඉන්නවා කරන්න වැඩක් නැතුව. පස්සේ ඒගොල්ලෝ සම්බන්ධකම් හදාගෙන ඉතාලියට යනවා. ඉතාලියට ගිහිල්ලා රස්තියාදු ගහන්නේ නැහැ. සමහර රැකියා 3ක් කරනවා. වේගයෙන් දියුණු වෙනවා. විශාල වශයෙන් මුදල් එකතු කරනවා. අවුරුදු 10කට පස්සේ ලංකාවේ ඉන්නේ ප්‍රකෝටිපතියෝ විදියට. ඒක වෙනස් වුණේ අර පරිසර සාධකයේ වෙනස් වෙනකොට. ඒ නිසා අපේ චිත්ත ස්වභාවයන් අපිට වෙනස් කරගන්න පුළුවන්. අපි S2 දකින්න දේවල්, කන් දෙකෙන් අහන දේවල් මේ පරිසර සාධකයේ අපිට ටික ටික වෙනස් කරගන්න පුළුවන් නම් අපේ මේ ඍණාත්මක මනස ධනාත්මක කරගන්න පුළුවන්. ඒක ධනාත්මක වූ සැනින් ඔබට තේරෙයි ඔබවට ප්‍රතිඵල කොයිතරම් වේගෙන් යහපත් විදියට වෙනස් වෙනවද කියලා. ඔව් ඒ වගේම තමයි ලසන්ත මහත්මයා මම දැනගන්න කැමතියි. දැන් ඔබතුමා කිව්වා මේ පරිසර සාධක අපේ සිතුවිලි වලට බලපානවා කියලා. දැන් මේ අපේ රටේ සංස්කෘතියත් එක්ක මේ සාධක වෙනස් වෙන සිතුවිලිත් එක්ක අපේ රටේ සංස්කෘතියත් බලපානවාද මේකට? මෙහෙමයි ඔය ප්‍රශ්නේ ටික සංකීර්ණයි. උත්තර දෙන්නකෝ විවාදාත්මක. සෝරි. හැබැයි අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි හිතවතුනි. දැන් අපි සම්ප්‍රදාය තුල දැන් අපි බොහෝ විට අපි හදලා තියෙන්නේ සම්ප්‍රදාය ප්‍රශ්න කරන්න නෙවෙයිනේ. ඒක අපි අපේ සමාජය නිර්මාණය කළේ සංස්කෘතික සහ ආගමික පරිසරය විසින් සම්ප්‍රදාය ප්‍රශ්න කරන්න නෙවෙයි. දැන් මම සරලව දෙයක් කියන්නම්කෝ. දැන් අපිට සම්ප්‍රදාය උගන්වනවා කොච්චර කළත් ඔච්චර තමයි කියලා. ඔව්. කොච්චර කළත් ඔච්චර තමයි. එතකොට ඒක ඇත්තද? ඒක ඇත්තද? දැන් ඔබ දන්නා තෝමස් අල්වා එඩිසන් බල්බ් එකක් හදන්න ගිහිල්ලා ඔහුගේ ජීවිත කතාවේ තියෙන්නේ 9999 වාරයක් බල්බ් එක හදන්න උත්සාහ කළා. හැබැයි 10000 වෙනි වතාවේ තමයි බල්බ් එක හැදුවේ කියලා. එතකොට මේ කොච්චර කළත් ඔච්චර තමයි. මේ එතකොට මේ අපේ කර්මය තමයි. මේ අපි ලබා උපන් හැටි තමයි. ලබා උපන් හැටි තෝමස් අල්වා එඩිසන් වෙනස් කළානේ. ඇයි අපේ රටේ අපි ඉගෙනුවාට කොච්චර කළත් ඔච්චර තමයි කියලා ඉන්දුනිල් ඇමරිකාවේ ඉගෙනුවේ මොකද්ද? try and try one day you can fly. ඒගොල්ලන්ගේ චින්තනය පරිසරය විසින් අධ්‍යාපනය විසින් සංස්කෘතිය විසින්ම හදන්නේ. ඔය අධහැරමත් වෙන්න එපා. ඔය නැවත උත්සාහ කරන්න ඔබට ජය ගන්න පුළුවන්. අපිට උගන්නන්නේ මේ අපේ කර්මය තමයි. මේ අපි ලබා උපන් හැටි කොච්චර කළත් ඔච්චර තමයි. අපිට කොහෙන්ද බූල්පල්ලු අපි අදව ගම්බල්ලේ හිඟන්නුන්ට කොහෙන්ද උණුබල්. ඒ කියන්නේ සම්ප්‍රදාය විසින් කාවද්දපු සමස්ත ඒ කියන්නේ මේ රටේ ඉපදෙන හැම දරුවෙම ඔය මූසල කතා වලින් වැඩි කතා ප්‍රමාණයක් තමන්ගේ ජීවිත කතාවේ යම් තැනකදී අහනවා. ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක් ලංකාවේ ව්‍යාපාරයක් පටන් අරන් කස්ටමර්ස්ලා එන්නේ නැත්නම් සතියක් දෙකක් මහන්සි වෙලා ව්‍යාපාරය අතාරිනවා. ඔහු හිතන්නේ ඔහුගේ කර්මය ඔහුට ව්‍යාපාර හරියන්නේ නැහැ. ඔහුගේ නරක කල දසාව කියලා. හැබැයි ඇමරිකන් ජාතිකයෙක්ගේ ව්‍යාපාරය පටන් ගත්තොත් ඔහු කරන්නේ ඔහු ව්‍යාපාරය කරගෙන යනවා. ව්‍යාපාරය සාර්ථක නැත්නම් එක්ක කස්ටමර් කෙයා එක වෙනස් කරන එක ප්‍රොඩක්ට් එක වෙනස් කරන එක ප්ලේස් එක වෙනස් කරනවා. ඔහු අලුත් උපායමාර්ග අනුගමනය කරලා මාකටිං කරලා ව්‍යාපාරය සාර්ථක කරගන්නවා. ඇත්තම කිව්වොත් මේ දකුණු ආසියාතික චින්තනය හදලා තියෙන්නේ ඍණාත්මක විදියට.
මහා වේගයෙන් ජව සම්පන්නව ජීවිතයේ සාර්ථකත්වයේ කරා යන්න පුළුවන් බොහෝ මිනිස්සු උකටිලී කරලා උදාසීන කරලා මේ උඹේ කර්මය තමයි උඹ ලබා උපන් හැටි තමයි උඹට කරන්න බෑ ආත්ම ගානක් කරු පව් තමයි මේ පරිසම් දීලා තියෙන්නේ කියලා ඉර කරලා එකතන තියෙන සංස්කෘතිය විසි. හැබැයි මිනිස්සු තේරුම් ගන්න ඕනේ ලෝකේ හරි වෙනස් වෙලා තියෙනවා. ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිස්සු අපිට හොඳ ආදර්ශයන් දීලා තියෙනවා. හිත ඇතනම් පත කුඩාද? අර ඍණාත්මක චින්තනය හදපු පරිසරයේ විසින්ම හදපු ධනාත්මක දේවල් තියෙනවා. හිත ඇතනම් පත කුඩාද? මේ වාට හිතන්න පුළුවන් නම් වර ජීවිතේ විශිෂ්ට සාර්ථකත්වයක් කරා යන්න පුළුවන්. පෞල් ජීවිතයේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. ආර්ථික ගැටලු ටික විසඳන්න පුළුවන්. මේ අරුබුදේ මැද්දේ හරි වාට සාර්ථකත්වයට පාරවල් හදා ගන්න පුළුවන්. චින්තනීය සුභවාදී කරගත්තොත්. ඔව් හිත ඇතනම් පත කුඩාද? එතුමන් කිව්වා වගේ දැන් වර්තමානයේ කියනවනේ අපිට තෙල් නැහැ, ගෑස් නැහැ, විදුලිය නැහැ. දැන් මේ වගේ ප්‍රශ්න වලට අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට ඔබතුමාට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? තමන් ශක්තිමත් වෙන්න, තමන් තුළ විශ්වාසය ගොඩනගා ගන්න සහ යහපත් සිතුවිලි වලින් තමන්ගේ ජීවිතය පුරව ගන්න. ඔව් ඉන්දුනියල් ඔබ කිව්ව දේ හරියටම හරි. කියන්නේ මේ දැන් සරලම දේ තමයි දැන් අපේ පෞරු සංවර්ධන විෂය තුළ මිනිස් චින්තනයේ සුභවාදී කර ගැනීම සඳහා බොහෝ දේවල් උගන්වනවා. හැබැයි ඒ දේ දැන් ඔබ දන්නවා ගෙයක් හදන්න අපි ඉඩමක් කරන් ගෙයක් හදන්න යනකොට මුලින්ම කරන්නේ වත්ත සුද්ධ කරන එක කියන්නේ අත්විවරම දාන්න කලින් මූලික සැකසීමක් කරන්න ඕනේ. ඒත් ඔයාගේ චින්තනීය සුභවාදී කරගන්න නම් ඔයා මුලින්ම කල්පනා කරලා බලන්න ඔයා හිතන්නේ මොන විදිහට ඔයාගේ මුඛයෙන් පිට කරන වචන මොන වගේද සහ ඔබේ ක්‍රියාවන් මොන වගේද කියලා. කියන්නේ කෙනෙක්ගේ චින්තන ස්වභාවය බලපාන ඔහුගේ වචන කෙරෙහි. ඒ චින්තනය වචන දෙකම බලපාන හැසිරීම කෙරෙහි. කියන්නේ ඔයා දැන් ඔබ තේරුම් ගන්න ඕන කාරණේ තමයි ලෝකේ සාර්ථක මිනිස්සු හැම වෙලාවෙම ඉඳුනිල් කතා කරන්නේ තමන් කැමති දේවල්, තමන් ආස කරන දේවල්, තමන් ආදරය කරන දේවල්. ඒ කියන්නේ ඔවුන් කතා කරන්නේ තමන් හදන්න සැලසුම් කරන ගේ ගැන. එහෙම නැත්නම් ගේ හදන බඩු මුට්ටු ගණන් කියලා නෙවෙයි. සාර්ථක මිනිස්සු කතා කරන්නේ තමන් පදින්න කැමති වාහනය ගැන. එහෙම නැත්නම් ඉන්ධන මිල වැඩි කියලා නෙවෙයි. සාර්ථක මිනිස්සු කතා කරන්නේ තමන් යන්න කැමති රට. ඒ රටේ තියෙන ප්‍රශ්න ගැන නෙවෙයි. ඒතකොට ගොඩක් සාර්ථක මිනිස්සු තමන් කැමති ක්‍රීඩාවන් ගැන, තමන් යන්න කැමති හෝටල් ගැන, කියන්නේ සුභවාදී චින්තනයක් තියෙන සාර්ථකත්වයේ කරා යන මනසක් නම් ඔබට තියෙන්නේ. ඔබ තේරුම් ගන්න ඕනේ හැම වෙලාවෙම ඔබේ මනස දකින්නේ, හිතන්නේ, කතා කරන්නේ යහපත් දේවල්, හොඳ දේවල්, සාර්ථක දේවල්, ඔබ ආදරය කරන දේවල්, ඔබේ දියුණුවට හිත කරවෙන දේවල්. ඒ වගේම ඍණාත්මක මනසක් තියෙන මිනිස්සුන්ගේ ස්වභාවය තමයි ඒගොල්ලෝ කතා කරන්නේ තමන් කැමති දේවල් නෙමෙයි අකමැති දේවල්. තමන් ආදරය කරන දේවල් නෙමෙයි අනාදරය කරන දේවල්. දැන් සමහර මිනිස්සු උදේ නැගිට වෙලාවෙ තමන් අකමැති දේවල් නේ කතා කරලා රටේ ප්‍රශ්න මේ වගේ අරක මේක කියන්නේ කෙලවරක් නැතුව ගිරව් වගේ තොර තෝංචිය නැතුව උදේ ඉඳලා හවස් වෙනකන් රැ වෙනකන් ජප කරන්නේ තමන් අකමැති දේවල්. ප්‍රශ්න ගැන, කරදර ගැන, දේශපාලනය ගැන. එතකොට වෙන්නේ අකමැති දේවල් කතා කරන්න අපේ ජීවිතයට ආකර්ෂණය වෙන්නේ අකමැති දේවල්. අපි ආදරය කරන කැමති දේවල් ගැන කතා කරන්න. දැන් ඔබට දහස් ගණන් උදාහරණ කියන්න පුළුවන් තමන් කැමති වාහනය ගැනම හිතලා වාහනේ පින්තූර ටික කාමරේ අලෝගන. ඒ ගැනම හිතලා ඒ වාහනේම ගත්ත කට්ටිය. තමන් යන්න කැමති රට පුංචි කාලේ ඉඳලා ඒ රටට ගිය කට්ටිය දැන් ඉඳුලි මම පුංචි කාලේ හරි ආසයි පොත් ලියන්න. මම හැමදාම මගේ කාමරේ පුරවලා තිබ්බේ පොත්. මම නිතරම පුස්තකාල වලට ගියා. අවසානයේ මම පොත් ලියන්න පටන් ගත්තා. අද මම පොත් ලියනවා. මගේ පොත් තියෙනවා ලංකාවේ හැම පොත් මැදුරක වගේ මම ලියු පොත් ටික. කියන්නේ ඔබ ආස දේවල් ගැන කතා කරද්දී හිතනකොට ඒ දේවල් ලැබෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕන මේ මොහොතේ ඔබේ චිත්ත ස්වභාවය මොන වගේද? ඔබ කතා කරන්න ඔබ කැමති දේවල් ගැනද? ආදරය කරන දේවල් ගැනද? අත්පත් කරගන්න අපේක්ෂා කරන දේවල් ගැනද? නැත්නම් ඔබ කතා කරන්නේ ඔබ අකමැති මහා වදකාරී ඔබට වේදනාව පරාජය පසුතැවිල්ලක් ඇති වෙන කාරණාද කියලා චුට්ටක් හිතලා බලන්න. ඒකෙන් පේනවා වගේ මනස ධනාත්මකද ඍණාත්මකද කියලා. ඊට පස්සේ වැඩිපුරම හිතෙන්නේ ඔබට ඔබ අකමැති දේවල් නම් තේරුම් ගන්න ඕන චිත්ත ස්වභාවය වෙනස් කරගන්නම වෙනවා. ඔක වෙනස් කරගත්තේ නැත්නම් ඔබට සාර්ථකත්වයේ කරා යන්න තියෙන අවස්ථාව නම් ගොඩක් අඩුයි. ඔබේ ජීවිතය මේ ප්‍රශ්න හැලහැප්පීම් ඝට්ටනයන් එක්කම ගිහිලා මේ අසුභවාදී චින්තනයත් එක්ක අර කෙලවරක් නැතුළු ප්‍රශ්න කතා කරන මිනිස්සු ගොඩටම ඔබත් වැටිලා. ඒ ප්‍රශ්න ඇතුළේ තියෙන උත්තරයක් තියෙන හැම ප්‍රශ්නයක් ඇතුළේම. ඒ උත්තරේ නෙමෙයි ඔබට පේන්නේ ප්‍රශ්නමයි. මොකද සමාජයේ හැම මාධ්‍ය හැම දෙයක්ම මේ ප්‍රශ්නම විතරක් පෙන්වන නිසා ඔබට ප්‍රශ්න වලින් තොර ලෝකයක් පේන්නේ නැහැ. හැබැයි ඔබට උත්තර හොයා ගන්න පුළුවන් ඔබේ මනස ස්වාධීන කරගෙන පොඩ්ඩක් උඩුගම් බලා යන්න තීරණය කළොත්. ඔව් ඉතින් පොඩ්ඩක් උඩුගම් බලා යන්න තීරණය කරන්න මේ ලංකාව මේ වෙද්දී පත්වලා තියෙන තත්ත්වෙත් එක්ක ඔබ අනිවාර්යෙන් ධනාත්මකව හිතුවොත් හැකි ඉක්මනින් මේ තත්ත්වය निराකරණය කරගෙන යහපත් රටක් ගොඩනගන්න හැකියාව අපි හැමෝටම ලැබේ. ඉතින් අද දවසේදී මේ යහපත් සිතුවිලි ගැන ධනාත්මක සිතුවිලි ගැන අපිත් එක්ක කතා බහ කරන්න එකතු වුණේ කළමනාකරන හා මානව හැකියාව පුහුණු උපදේශක ලසන්ත කාර්යපෙරුම මහත්මයා. ඔබටත් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් එතුමට කතා කරන්න පුළුවන්. මම දුරකථන අංකය සඳහන් කරන්න 077 145 19 077 145 19 කියන අංකය ඔස්සේ ඔබට පුළුවන් එතුමා සමග සම්බන්ධ වෙන්න. එහෙමනම් ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
ඉතින් අද දවසේදී තවත් විශේෂාංග බොහොමයක් තියෙනවා ඔබේ ජීවිතයට වැදගත් වෙන. මීළඟ විශේෂාංගයෙන් මනෝජ එන්න සූදානමින් ඉන්නවා. විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහත්මයාත් එක්ක මේ ලංකාවේ මේ වෙද්දි සීග්‍රීන් පැතිරිලා යන වෛරස් රෝගයක් තමයි ඉන්ෆ්ලුවෙන්සා වෛරස් රෝගය කියන්නේ. මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න මනෝජ එන්න සූදානමින් ඉන්නවා වෛද්‍යතුමන් එක්ක. රැඳිලා ඉන්නවම අපි ලබා ගන්න කෙටි විරාමයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.